සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම කළම්බ ටෙලිවිෂන් මෙ සඳහම් විකාශය ඔස්සේ ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්මශ්‍රවණයත් එක්ක සූදානම් වෙන්නේ. ඉතින් අද මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් මුලින්ම ආශිර්වාද කරන ගමන් මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නට යෙදෙන්නේ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ මෙල්බර්න් නුවර වාසය කරන පින්වත් පිරිසක් තිලක්ෂා සිල්වා මෑණියන්, අමිල සිල්වා පියාණන්, ඒවගේම සිහාරා සිල්වා මාස 19ක් වනේ දියණිය ඇතුළු ඒ පවුලේ පින්වත් සියලු දෙනා එකතු වෙලා තමයි ධර්ම දානය පිණිස අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නේ. ඒ පින්වතුන්ගේ ප්‍රධානම අරමුණු තමයි තිලක්ෂා සිල්වා සහ මෝක්ෂා පීරිස්ගේ දෙමාපියන් වන ඩැනියල් ප්‍රනාන්දු සහ ගුණවතී සමරරත්න ඒ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ඝායු සම්පත්තිය ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාව. ඒවගේ අමිල සිල්වාගේ දෙමාපියන් වන සුනිල් සිල්වා සහ නැන්සි ජයවික්‍රම කියනේ දෙමව්පියන්ට නිදුක් නිරෝගී සම්පත්තිය තුන්රුවන්ගේ ආශිර්වාදය දීර්ඝායු සම්පත්තිය ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයත් ප්‍රවීන් පීරිස්ගේ දෙමාපියන් වන ෂෙල්ටන් පීරිස් සහ පත්මා මාලනී ඒ හැම දෙනාටම පින් අනුමෝදන් කිරීම ඔවුන්ගේ පරලෝ ජීවිතය මිය පරලොවගේ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපුවත් ඒවා සුවපත් ඒවා සංසාර දුකින් අත මිදේවා කියලා පින්දීමත් සංසාරගත පරම්පරාගත සියලු ඥාතීන්ට පින්දීමත් විශේෂයෙන් ධර්ම දේශනාව සිදු කරන ධර්ම දේශකයන් වහන්සේට ආශිර්වාද කිරීමත් අරමුණු අතර සඳහන් වෙනවා. ඒ වගේ මේ පින්වතුන්ගේ ඉල්ලීමක් තියෙනවා. ඒ තමයි තමන් පින් දහම් කරලා මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් දකින්න බොහෝ පිරිස් ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා කරපු පින් බලයෙන් මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් දකින්න හේතු වාසනා වේවා කියලා කරන ප්‍රාර්ථනාව හරිද කියලා අහනවා. ඒ වගේම බුදුවීම රහත්වීම නිවන් අවබෝධ කිරීම මෛත්‍රී බුද්ධ ශාසනයේ ප්‍රාර්ථනා කිරීම ආදී කරුණු ගැන මේ ධර්ම දේශනාවේදී විස්තර කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඉතින් එහෙමනම් මේ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් බණහන සියලු දිනාටමත් මේ ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවටම පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද අපි මේ ධර්ම දේශනාවේදී විශේෂයෙන් අපි කතා කරන්නේ අපිට මේ ලැබිලා තියෙන දුර්ලභ අවස්ථාවත් ඒ වගේම බොහෝ දෙනෙක් මේ මෛත්‍රී බුද්ධ ශාසනයේ ප්‍රාර්ථනා කරමින් පින්කම් කිරීමත් ඒ වගේම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා හැටියට අපි සාමාන්‍යයෙන් කියන තුන්තරා බෝධියකින් නිවන් දකින්න. මොකද්ද මේ තුන්තරා බෝධිය කියලා කියන්නේ? කොහොමද මේ ධර්මාවබෝධයේ පිණිස යන ගමන කෙනෙක් ඒ වෙනුවෙන් කරන කැපකිරීම? ඒ වගේමයි මේ ගෞතම බුද්ධ ශාසනය තුළ මේ යුගයේ තුළ මෛත්‍රී බුද්ධ ශාසනයේ ප්‍රාර්ථනා කරගෙන පින්කම් කිරීම. අපි පින්කම් කරලා මෛත්‍රී බුද්ධ ශාසනයේ ප්‍රාර්ථනා කිරීමේ අපි කොච්චර අපිට අතට ලැබිච්ච දේ අපි අතහැර ගන්නද මේ උත්සාහ කරන්න කියන කාරණය අද අපි මේ ධර්ම දේශනාවෙන් පැහැදිලි කරගන්න උත්සාහයක් ගන්නවා. පින්වතුනි, ඉස්සල්ලා අපි බලමු මේ මහා භද්‍ර කල්පය ගැන. මහා කල්පයක් ඉස්සලා තේරුම් ගන්න කලින් මහා කල්පයක උපමාව ඔබ හොඳින් තේරුම් ගන්න.
අපේ බුදුරජාණන් වහන්සේ කල්පය ගැන උපමා කීපයක් විස්තර කරලා ධර්ම දේශනාවල බුද්ධ දේශනාවල සඳහන් වෙලා තියෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා බමුණෙක් විමසනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ ඔය කල්පය කියනවා කල්පය කියන්නේ කොච්චරක්ද කියලා ඇහුවා. ඔබටත් හිතෙන්න පුළුවන් කල්පය කියන්නේ කොච්චරක්ද? අපි සාමාන්‍ය යමක් මනින්නේ කාලය මනින්නේ අපි අවුරුදු වලින්. දින සති මාස අවුරුදු 100යි 1000යි ඔය වගේ සාමාන්‍යයෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළ බ්‍රාහ්මණය අවුරුදු වලින් නම් අවුරුදු 100යි 1000යි ලක්ෂයයි කියලා බින්දු ගානකින් කියන්න බැරි තරම් දීර්ඝයි කියනවා. ඔන්න එහෙමනම් කල්පය කියලා කියන්නේ අපිට බින්දු ගානකින් විස්තර කරගන්න බැරි තරම් දීර්ඝ කාලයක් කල්පය කියලා කියන්නේ. එතකොට ඔබට හිතන්න පුළුවන් බින්දු ගානකින් කියන්න බැරි නම් කොහොමද මේක තේරුම් ගන්න කියලා. දැන් අපි නිකන් ඔබ හිතන්න ඔබට කවුරු හරි කියනවා 1.250ක් විතර. ඔබට හිතා ගන්න පුළුවන්ද? අපිට හිතා ගන්නවත් බෑ, ලියා ගන්නවත් බෑනේ. හිතා ගන්නවත් පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ. හැබැයි අපිට සමහර දේවල් බින්දු ගානෙන් අපිට තේරුම් නැත්නම් සමහර උපමාවකින් ටිකක් තේරෙනවා. බුදුරජාණන් වහන්සේ උපමාවලින් බොහෝ දේවල් අපිට පැහැදිලි කරලා විස්තර කරලා දීලා තියෙනවා. අපි බුදුරජාණන් වහන්සේ එතනදී දේශනා කරනවා බ්‍රාහ්මී බමුණ අහන ස්වාමීනි එහෙනම් මට උපමාවක් කියන්න. ඔන්න බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් තරම් උස. යොදුනක් කියන්නේ සැතපුම් 16ක්. සැතපුම් අපි නිකන් හැතැම්ම 16ක් කියලා හිතන දිග පළල උස තියෙන විශාල ගලක් ගැන හිතන ගල් පර්වතයක්. ඔබට එච්චර ලොකු ගලක් මතක් වෙන්නේ නැත්නම් දන්න විශාල ගල් පර්වතයක් හිතා ගන්න. සීගිරි ගල වගේ හරි මොකක් හරි ගලක් ගැන. එතකොට විශාල ගල් පර්වතයක් තියෙනවා යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස. බුදුරජාණන් වහන්සේ වදාළ අවුරුදු 100කට එක වතාවක් ඊටාම සිනිඳු සලුවකින් කෙනෙක් මේ පර්වතයේ උඩින් පිසදාගෙන යනවා එක වතාවයි. අවුරුදු 100කට එක පාරයි. ආයෙමත් අවුරුදු 100ක් අවසන් වුණාට පස්සේ මේ පර්වතයේ උඩින් තව කෙනෙක් යන්තම් උඩින් පිහදාගෙන යනවා. ආයෙමත් අවුරුදු 100කට පස්සේ ඒ කාලේ තිබ්බ කසී සලු කියලා ඊටාම සිනිඳු සලු. අවුරුදු 100කට එක පාරක් මේ පර්වතයේ උඩින් යන්තම් සලුවකින් පිසදාගෙන යනවා. ඒ පිස දැමීම නිසා මේ පර්වතයේ යම් ප්‍රමාණයක් ඊටාම ස්වල්පයක් හෝ ගෙවෙනවද? ඒ විදිහට ගෙවිලා මේ පර්වතයේම ගෙවිලා අවසන් වෙන දවසක් එයිද? මහණෙනි මහා කල්ප එකක් කියන්නේ ඒ වගේ කාලයක් කියව. එතකොට නිකන් ඔබ හිතා ගන්න ඕන. ඊළඟට දැන් ඔබ දැකලා තියෙනවා විශාල ගල් නිකන් ගල් පතුරු ගැන හිතන්න ගෙවෙන්නේ නැද්ද කියලා. කාලයක් යනකොට ඔය චෛත්‍යවල අල්ලලා තියෙනවා සලපතල මළුව කියලා ඔබ දන්නවා. රුවන්වැලි මහා සෑයේ තියෙනවා. බොහෝ චෛත්‍යවල ගල් පතුරු අල්ලනවා මළුවට, සෑහ මළුවට. එතකොට මිනිස්සු 100,000 ගණන් නිතර යනකොට හැම වෙලාවෙම මේ යටිපතුලට මැදිලා පෑගිලා සමහර තැන්වල නිතරම අදින තැන්වල චුට්ටක් මැදිලා පොඩි වල වගේ හැරෙනවා. තවත් තේරුම් ගන්න හිතන්න මෙහෙම ගෙදර මිරිස් ගල. මහා ගෙදර පරණ ගෙදරක මිරිස් ගලක් ගැන හිතන්න. අලුතෙන් ගෙනාපු මිරිස් ගල වගේ නෙමෙයි පැරණි සමහර පරම්පරා 2-3 පාවිච්චි කරපු ගෙවල් වල පරණ මිරිස් ගලවල් තියෙනවා. ඒ ගලේ මැද හැරිලා තියෙන නිකන් වලක් වගේ පොඩි කානුවක් වගේ හැරිලා. ඇයි නිතරම මැදලා මිරිස් සබරලා ලුණු තලලා අම්බෝල හදලා නිතරම අර ගල යන්තම් නිකන් ගෙවෙනවා. එතකොට හිතන්න දවස ගානේ අර වගේ මිරිස් ගලක ලුණු මොනවා හරි මේවා අඹරලා ගෙවෙන්නේ. දැන් මේ උපමාව බුදුහාඳුරු පෙන්නපු උපමාව හිතන්න. අවුරුදු 100කට එක වතාවක් ඊටාම සිනිඳු සලුවකින් යන්තම් පර්වතයක් උඩින් පිස දානවා විතරයි. නිකන් සූරගෙන අතුල්ලගෙන යනවා නෙමෙයි. යන්තම් උඩින් පිස දානවා. ඒ පිස දැමීම නිසා යම් ප්‍රමාණයක් ගෙවෙනවද? ආයි අවුරුදු 100කට වතාවක් යන්තම් සලුවක් උඩින් පිස දාගෙන යනවා. අර විශාල ගල් පර්වතේ පුංචි මිරිස් ගලක් නෙමෙයි යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස මහා ගල් පර්වතයේම ගෙවිලා අවසන් වෙන දවසක් එනවද?
මහණෙනි මහා කල්ප එකක් කියන්නේ ඒ වගේ දීර්ඝ කාලයක් කිය. ඔන්න කල්පයක උපමාව තේරුම් ගන්න. තව එක උපමාවක් තියෙන මේ දෙකෙන්ම ඔබට කල්පය තේරුම් ගන්න පුළුවන්. දෙවනි උපමාව තමයි එතනදිත් බුදුරජාණන් වහන්සේකින් අහනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ කල්පය කල්පය කියන කල්පය කියන්නේ කොච්චරද? ඔන්න බුදුරජාණන් වහන්සේ කල්පය විස්තර කරා එතනත් යොදුනක් දිග යොදුනක් පළල අර සැතපුම් 16ක් දිග පළල ඒ තරම් උස අබකන්දක් ගැන හිතාගන්න කිය. අබෑට ඔබ දන්නවා ඉතාම පුංචි අබෑටේ කියන්න. එතකොට ඒ වගේ අබ කන්දක් තියෙනවා පුංචි කන්දක් නෙමෙයි ඔබ දැකලයි සමහරලාවට මොනහරි ගොඩ ගහන කඳු වගේ හැදෙනවන. මේ අබම ගොඩ ගහපු අබ කන්ද සැතපුම් 16ක් දිග පළල උස ඇති විශාල අබ කන්දක්. අවුරුදු 100කට එක පුංචි අබෑටයක් අයින් කරන. ආයමත් අවුරුදු 100ක් අවසන් වෙනකොට තව එකා බෑටයක් අයින් කරන. තවත් අවුරුදු 100ක් අවසන් වෙනකොට තව පුංචි එකා බෑටයක් අයින් කරන. මහණෙනි යම් දවසක් එනවද මේ විශාල අබ කන්ද අවසන් වෙන. අබ පර්වතයම අවසන් වෙන. මහා කල්ප එකක් ඒ වගේ කාලයක් කියව. මතක තියාගන්න ඔය මම විස්තර කරේ ඔබට කියලා දුන්නේ මහා කල්ප එකක කාලය. අපි මේ ඉන්නේ එවැනි මහා කල්පයක් මේ කල්පයට කියන්නේ මහා බද්්‍ර කල්පය කියලා. ඇයි මේ කල්පයට මහා බද්්‍ර කල්පය කියන්නේ. බුදුරජාණන් වහන්සේලා 5 නමක් පහළ වෙන කල්පයක් මේ. හැබැයි මතක තියාගන්න ලෝකයේ මේ වගේ විශාල කල්ප 100,000 ගණන් ගෙවිලා යනවා බුද්ධ ශූන්‍යයි. මහා කල්ප අසංකේය බැගින් ගෙවිලා ගිහින් තියෙනවා බුද්ධ ශූන්‍යයි. බුදුවරු පහළ වෙලා නැහැ. ලෝකෙ කලාතුරකින් කල්පයක බුදු කෙනෙක් පහළ වෙන. සමහර කාලවල කලාතුරකින් බුදුවරු දෙනමක් පහළ වෙනවා එකම කල්පේ. 3 නම 4 නම උපරිම පහළ වෙනවා නම් පහළ වෙන්නේ 5 නමක් විතරයි. දැන් අපි අතීත කල්ප ඕනේ අපි ඉන්න කල්ප ගැන හිතමු. අපි මේ ඉන්නේ මහා බද්්‍ර කියන කල්පේ බුදුවරු 5 නමක් පහළ වෙන කල්පේ. දැන් ඔන්න ඔබ කල්පේ තේරුම් ගත්තා අපි ඉන්නේ මොන කල්පේද කියලා දැනගත්තා. මේ මහා කල්ප එකකට අන්තක් කල්ප 64 ඒවා 4ක් තියෙනවා. ඔන්න දැන් අර මහා කල්ප එක කොටස් 4කට බෙදනවා. ඒ 4න් 4 කියන්නේ අන්තක් කල්ප 64 ඒවා 4ක් තියෙනවා. ඒ අන්තක් කල්ප 64 වෙන්නේ මේ විදිහට. පළවෙනි අන්තක් කල්ප 64 ඒ 64ක් වෙන්නේ මේ ලෝකේ ජීවත් වෙන මිනිස්යන්ගේ ආයුෂ කාලයකට ටික ආයුෂ වැඩි වෙවි මිනිස්සු ගුණ ධර්ම පුරනකොට ආයුෂ වැඩි වෙලා අවුරුදු අසංකේයයට වැඩි වෙනවා. ඒ වැඩි වෙච්ච ආයුෂ එතන ඉඳන් අඩු වෙලා කාලයක් යනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10ට අඩු වෙනවා. අර අවුරුදු අසංකේයයට වැඩි වෙලා අවුරුදු 10ට අඩු වෙලා එතනින් පස්සේ අවුරුදු 10ට ආයුෂ පිරිහෙනකොට කෙලෙස් වැඩි වෙලා අකුසල් බලවත් වෙලා අන්තක් කල්ප විනාශයක් වෙනවා. කල්ප විනාශ නෙමෙයි අන්තක් කල්ප විනාශයක්. ලෝක ධාතුව විනාශ වෙන්නේ ඒ ඉන්න මිනිස්සුන්ගේ විශාල පිරිසක් විනාශ වෙනවා. එතනින් ජීවිත බේර ගන්න අය ආයමත් ගුණ ධර්ම පුරනවා. කාලයක් යනකොට අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් යනකොට ටික ආයුෂ වැඩි වෙලා ආයමත් අවුරුදු අසංකේයයට වැඩි වෙනවා. එතකොට අර වගේ අවුරුදු 10 ඉඳන් අවුරුදු අසංකේයයට වැඩි වෙලා ඒ වැඩි වෙච්ච ආයුෂ අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙනවද? අන්න ඒක කාලයකට කියනවා අන්තක් කල්ප එකයි. ඒ වගේ අන්තක් කල්ප 64ක් ගිය තැන තමයි මේ ලෝක ධාතුව විනාශ වීම ආරම්භ වෙන්නේ. ඒ විනාශ වීම ආරම්භ වෙලා සම්පූර්ණයෙන්ම ලෝක ධාතුවම විනාශ වෙලා අවසන් වෙන්න අන්තක් කල්ප 64ක්ම යනවා. දෙවනි අන්තක් කල්ප 64 කියන්නේ විනාශ වෙමින් පවතින කාලය. ඒ විනාශ වෙන හැටි තමයි ඔබට දීඝ නිකායේ තියෙනවා. ඊළඟට අංගුත්තර නිකායේ තියෙනවා මේ දේශනාව. අංගුත්තර නිකායේ සඳහන් වෙනවා සත්ත්‍ය සූර්යෝද්ගමන සූත්‍රය බහලා ඇති. සූර්යාව 7කගේ ආලෝකයේ වැටිලා මේ පෘථුවිය විතරක් නෙමෙයි අකනිටා බඹලව දක්වා මේ ලෝක ධාතුවම ගිනිගෙන විනාශ වෙලා අලු දූවිලි බවට පත් වෙලා යන හැටි ලෝක ධාතුවක් විනාශ වෙන හැටි විස්තර වෙනවා සත්ත්‍ය සූර්යෝද්ගමන සූත්‍රය. එතකොට මේ සූර්යාව 7කගේ ආලෝකයේ මේ දවසෙන් දෙකෙන්
අවුරුදු 50කින් 100කින් සූර්යාව වැටෙනවා නෙමේ. ඒ ආලෝකෙ වැටෙන්න තමයි අන්තක්කල්ප 64ක කාලයක්. දෙවනි අන්තක්කල්ප 64ම වෙන්නේ ටික ටික විනාශ වී ගිහිල්ලා විනාශ වෙලාම යනවා. තුන්වෙනි අන්තක්කල්ප 64 කියන්නේ විනාශ වෙලාම පවතිනවා. මේ ලෝක ධාතු, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනුස්ස ලෝක, සතර අපාය, මේ පෘථුවිය, මේ සියල්ල විනාශ වෙලා පවතිනවා අන්තක්කල්ප 64. තුන්වෙනි අන්තක්කල්ප 64. එතනින් පස්සේ හතරවෙනි අන්තක්කල්ප 64 කියන්නේ අර විනාශ වෙච්ච ලෝක ධාතුව ආයෙමත් ටික සකස් වෙමින් පවතිනවා. සකස් වෙලා අවසන් වෙන්න 64ක් යනවා. ඒ සකස් වෙන හැටි තමයි තියෙන්නේ දීඝනිකායේ අග්ගඤ්ඤ කියන සූත්‍ර දේශනාවේ. ඔබ අග්ගඤ්ඤ සූත්‍රය අහලා තියෙනවා නම් අන්නේ අග්ගඤ්ඤ කියන සූත්‍ර දේශනාවේ තියෙන්නේ මේ පෘථුවිය ආයෙමත් මේ පොළොව සකස් වෙලා ඉස්සල්ලාම පොළොව හැදෙනකොට අර විනාශ වෙච්ච පොළොව ආයෙමත් හැදෙනකොට කිරිවල යොදේ වගේ කියන. ඔබ දැකලා ඇතින කිරිවල යොදේ. අන්න ඒ වගේ පෘථුවිය නිකම් පුෂ්ටයක් හැදෙන්නේ. ඊට පස්සේ ටික තමයි මේ හැබැයි මේ ලෝකෙ සත්‍යයන්ගේ විනාශයක් නෑ. ඔබට හිතෙන පුළුවන් එහෙනම් සත්‍යය ඔක්කොම දැන් කොහෙද? එහෙනම් ඔක්කොම නිවන් දැක්කද? ඔහොම හිතන අය ඉන්නවා. අන්න හොඳ කාලේ කියලා හිතෙනවා. මතක තියාගන්න මේ ලෝක ධාතුවම ගිනිගෙන විනාශ වෙලා අලු දූවිලි වෙලා ගියත් මේ සත්වයන්ගේ අවසානයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒ සියලු දෙනාම ආබස්සර නමින් ඔහේ අහසේ පාවි ඉන්න කොටසක් බවට පත් වෙනවා කියන. ඒ අයට කියන්නේ ආබස්සර කියලා. අහසේ පාවි ඉන්නවා. ආයෙමත් කාලෙකට පස්සේ අර පෘථුවිය හැදෙනකොට ඔන්න ටික පොළොවට ලං වෙනවා. ඉස්සෙල්ලා පෘථුවිය අර තියෙන කිරිවල යොදේ වගේ ඉස්සෙල්ලා ආග්‍රහණය කරනවා. එතකොට ඔහුගේ ශරීර ටික ඝන වෙනවා. ඊට පස්සේ කාලයක් යනකොට අර පෘථුවි රසය උරා බොනවා. ඊට පස්සේ ඒක ආහාර කරගන්න ඔය වගේ ඊට පස්සේ ඒ අයට අර අහසේ පාවි ඉන්න තරම් සියුම් ශරීර ටික ගොරෝසු වෙනවා. ඊට පස්සේ පොළොව මට්ටමට ඕන් එනවා. මෙහෙම මේ ලෝක ධාතු ආයෙමත් හැදෙන්න පොඩි කාලයක් නෙමේ අර වගේ අන්තක්කල්ප 64ක්ම යනවා. එතකොට ඔන්න මහා කල්ප එකක් බෙදෙන හැටි. දැන් ඔබට මොකද මේක සමහරලාට හරියට තේරුම් ගත්තේ නැත්නම් ඔබ ඒකයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ලෝක විෂය අචින්ත්‍යයි. අචින්ත්‍යයි කියන්නේ සාමාන්‍ය මිනිස්යාගේ හිතීමේ හැකියාව ඉක්මවා ගිය දෙයක්. කෙනෙකුට හිත විපිලිසර වෙන්නත් පුළුවන්. අම්මෝ මෙහෙමද මේ ලෝකෙ, මෙහෙමද විශ්වය, මෙහෙමද. ඒ නිසා ලෝකයේ ගැන මේ ලෝක ධාතු විෂය හිත විපිලිසර වෙන්න පුළුවන්. මම මේ ඔබට අපිට අවශ්‍ය මේ සංසාර බය ඇති කරගන්න අවශ්‍ය ටිකක් කෙටියෙන් කියලා දෙන්න. මේක ඔබට අවශ්‍යම නෑ. නමුත් ඔබ තේරුම් ගන්න. ඒ තේරෙනකොට ඔබට තේරෙනවා මොනතරම් භයානක සංසාරයකද අපි මේ ඉන්නේ. අපි කොච්චර ඔය වගේ කාල ගෙවලද ඉන්නේ අද තේරුම් නැති වුණාට. දැන් එහෙමනම් මහා කල්ප එකක් අර මුලින්ම කියපු උපමාව තේරුම් ගන්න. යුතුයනක් දිග, යුතුයනක් පළල, යුතුයනක් උස විශාල ගල් පර්වතයක් ගෙවෙන හැටි. අර විශාල අබ කන්දක අවුරුදු 100කට එකා බෑටයක් බැගින් ඉවත් කරලා ඒ කන්ද අවසන්. ඒ තමයි මහා කල්ප එක. ඒ මහා කල්ප එක අන්තක්කල්ප 64 ඒවා හතරකට බෙදෙනවා. පළවෙනි අන්තක්කල්ප 64ම මේ සත්වයන් තල 31ක් ගැන තියෙන මනුස්ස ලෝකයයි, සතර අපාය, දිව්‍ය ලෝක 6, රූපාවචර බ්‍රහ්ම ලෝක 16, අරූපී බ්‍රහ්මතල 4 කියන මේවැ ඉපදෙමින් මැරෙමින් කර්මානුරූපව මේ සතර අපාය වැටි මෙහෙම ඉපදී යන අන්තක්කල්ප 64ක්. ඒ 64 අවසන් වෙනකොට දෙවනි අන්තක්කල්ප 64 මේ ලෝක ධාතුව විනාශ වෙමින් පවතිනවා. තුන්වෙනි අන්තක්කල්ප 64 විනාශ වෙලා පවතිනවා. හතරවෙනි අන්තක්කල්ප 64 විනාශ වෙච්ච ලෝක ධාතුව ආයෙමත් සකස් වෙමින් පවතිනවා. ඔන්න දැන් ওই ටික තේරුම් ගන්න. දැන් අපි බලමු අපි ඉන්නේ කොතනද? මේ මහා භද්‍ර කල්පේ අපි ඉන්නේ කොතනද කියලා බලන්න. අපි ඉන්නේ අර පළවෙනි අන්තක්කල්ප 64 හතරවෙනි අන්තක්කල්පෙ මේ ඉන්නේ. පින්වතුනි අපි ඉන්නේ පළවෙනි අන්තක්කල්ප 64 හතරවෙනි අන්තක්කල්පෙත් අන්තිම හරේ. ඒ අන්තක්කල්ප විනාශයට ළඟ දැන් මේ ඉන්නේ. මේ අපි ජීවත් වෙන කාලේ. මේ අන්තක්කල්ප 64 මෙහෙමයි බුදුවරු පහළ වෙන්නේ. මේ මහා භද්‍ර කල්පේ පළවෙනි අන්තක්කල්පේ
මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 10 ඉඳන් ටික වැඩි වෙලා අවුරුදු කෝටි ප්‍රකෝටි බිලියන ගාණක් යනකොට අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙනවා. ඒ වැඩි වෙච්ච ආවිශ අඩු වෙලා අවුරුදු 40000ට අඩු වෙච්ච තැන තමයි කකුසඳ කියන බුදුරජාණන් වහන්සේ මේ මහා බද්ද කල්පයේ මුල්ම බුදුහාමුදුර හැටියට පහළ වුණේ. ඔබ බලන්න බුද්ධ දේශනා පොත්පත් හොයලා කියවලා කකුසඳ බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට ඒ කාලේ මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 40000ක් හැටියට තියෙනවා. අද අපිට හිතා ගන්නවත් බෑ. එතකොට ඒ ආයුෂ අඩු වෙවි ඇවිල්ලා අවුරුදු 10ට අඩු වෙලා පළවෙනි අන්තක් කල්පේ විනාශ වුණා. ඒ අන්තක් කල්ප විනාශ කියන්නේ අර ලෝක ධාතු විනාශ වෙන විනාශයක් නෙමෙයි. එතනදි වෙන්නේ මිනිස්සුන්ගේ කෙලෙස් ඇති වෙලා එක්ක මිනිස්සු ලේ පිපාසයෙන් මරා ගන්නවා, එක්ක ලෝකේ ගින්නෙන් විනාශ වෙනවා, ජලයෙන් විනාශ වෙනවා, සුළඟෙන් විනාශ වෙනවා, එහෙම නැත්නම් අවි ආයුධ වලින් විනාශ වෙනවා. ඔය වගේ විනාශකින් ලෝකෙ විශාල පිරිසක් මිනිස්සු මිය යනවා. ඉතුරු වෙන්නේ ඊටාම සුළු දෙනයි. එතකොට ඒ වගේ අන්තක්කල්ප විනාශකින් පස්සේ ජීවිත බේරගත් අයගෙන් ඔන්න දෙවනි අන්තක්කල්පේ පටන් ගත්තා. එතකොට පළවෙනි අන්තක්කල්පේ තමයි කකුසඳ බුදුහාඳුරු පහළ වුණේ. දෙවනි අන්තක්කල්පෙත් අර අවුරුදු 10 ඉඳන් බේරිච්ච ටික දෙනා ගුණධර්ම පුරනකොට ටික ආවිෂ වැඩි වෙවි අවුරුදු අසංඛ්‍යයටම ආවිෂ වැඩි වුණා. එහෙම අසංඛ්‍යයට ආවිෂ වැඩි වෙලා ආයෙමත් ආවිෂ අඩු වෙවි ඇවිල්ලා මිනිස් ආවිෂ අවුරුදු 30000ට අඩු වෙච්ච තැන තමයි කොණාගමන කියන බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. මේ මහා බද්ද කල්පයේ දෙවනි බුදුරජාණන් වහන්සේ තමයි කොණාගමන බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ පහළ වුණේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 30000ක ඒ කාලේ. දෙවනි අන්තක්කල්පේ. උන්වහන්සේගෙන් පස්සෙත් ඒ ආයුෂ අඩු වෙවි ගිහිල්ලා අවුරුදු 10ට අඩු වෙලා දෙවනි අන්තක්කල්පේ විනාශ වුණා. එතනින් ජීවිත බේරගත්ත ඉතාම සුළු පිරිසක්. ඒ අයගෙන් පටන් ගත්ත තුන්වෙනි අන්තක්කල්පේ ආරම්භය. ඒ තුන්වෙනි අන්තක්කල්පේ ආරම්භ වුණාට පස්සේ දැන් ටික ආයුෂ වැඩි වෙලා අර වගේම අවුරුදු අසංඛ්‍යයට වැඩි වුණා. ඒ වැඩි වෙච්ච ආයුෂ එතන ඉඳන් ආයෙමත් පිරිහෙන්න පටන් ගන්නවා. ආයුෂ අඩු වෙවි ඇවිල්ලා මිනිස් ආයුෂ අවුරුදු 20000 වෙනකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ මහා බද්ද කල්පයේ තුන්වෙනි අන්තක්කල්පේ පහළ වෙනවා. කාශ්‍යප බුදුහාමුදුරුවෝ. උන්වහන්සේත් පිරිනිවන් පාලා ඒ බුද්ධ ශාසනයත් අතුරුදහන් වෙලා ආයුෂ අඩු වෙවි ගිහිල්ලා අවුරුදු 10ට අඩු වෙලා තුන්වෙනි අන්තක්කල්පෙත් අර වගේම විනාශ වුණා. එතනින් ජීවිත බේරගත් අයගෙන් පටන් ගත්ත හතරවෙනි අන්තක්කල්පය. එතකොට අපි මේ ඉන්නේ හතරවෙනි අන්තක්කල්පය. ඒ හතරවෙනි අන්තක්කල්ප මිනිස් ආයුෂ අවුරුදු 10න් පටන් ගත්තට එතන ඉඳන් ආයුෂ වැඩි වෙන කාලේ වැඩි වෙලා ගිහිල්ලා ආයෙමත් අවුරුදු අසංඛ්‍යයට වැඩි වුණා. එතන ඉඳන් ආයුෂ පිරිහිලා ආයුෂ අඩු වෙලා ඇවිල්ලා අවුරුදු 120ටම අඩු වෙච්ච තැන තමයි ඔබත් මම සරණ ගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. මේ මහා බද්ද කල්පේ හතරවෙනි අන්තක්කල්පේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 120ක් වෙන තැන අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණා. පින්වතුනි, බුදුවරු පහළ වෙන්න පෙර ඔබ දන්නවා හැම බෝසතාණන් වහන්සේ නමක්ම පාරමී සම්පූර්ණ කරපු බෝසතාණන් වහන්සේලා දෙව්ලොව ඉඳන් පස් මහා බැලුම් බලනවා. මොනවද? කාලය, දීපය, දේශය, කුලය, මව. එතන කාලය කියලා විස්තර වෙන්නේ දෙව්ලොව ඉඳන් බලනවා බුදු කෙනෙක් පහළ වෙන්න සුදුසු කාලයක් මනුලව තියෙනවද කියලා බලනවා. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් 15ට පිරිහිලා නම් බුදුරු පහළ වෙන්න සුදුසු නෑ කියන. ඒකට හේතුව මිනිස්සුන්ගේ කෙලෙස් ඇවිස්සලා මිනිස්සු විකෘති වෙලා අකුසල් බලවත් කාලයක්. එවැනි කාලවල බුදුරු පහළ වෙන්නේ නැහැ. අවුරුදු 100ට වැඩි නම් බුදුරු පහළ වෙනවා. ඊළඟට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු අසංඛ්‍යය දක්වා වැඩි වුණාට අවුරුදු ලක්ෂයට වඩා වැඩි කාලවල බුදුරු පහළ වෙන්නේ නැහැ. අවුරුදු ලක්ෂයට වඩා අඩු 100ට වඩා වැඩි ඔන්න ඔය පරාසය තුල පමණයි මේ ලෝකෙ බුදුරු පහළ වෙද්දි පහළ වෙලා තියෙන්නේ. හැබැයි අපිට අද අපි ඉන්නේ පිරිහිච්චම කාලයක නිසා අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහිලා නිසා අපිට ඔය අවුරුදු දහස් ගණන් ලක්ෂ ගණන් මේවා නිකන් හිතන කොටත් කෙනෙකුට අම්මෝ කියලා හිතා ගන්නවත් බෑ කියලා හිතෙන සමහරවිට හිතෙන්න පුළුවන් ඔක බොරු කියලා. ඇයි කෙනෙකුට මේක තේරුම් ගන්න තරම් අපිට නුවණක් නැහැ. අපිට එච්චර
අතීතයක් ගැන මිනිස්සු ගැන හෙම තේරුමක් නෑ. දැන් අපිට ඒ නුවණ නෑ. එතකොට අපි බලමු දැන් අපේ බුදුහාමුදුරුවෝ පහළ වෙලා මිනිස්සුන්ගේ ආයුෂ අඩුම කාලෙක දැන් අපිට තේරෙන ටිකක් දැම්මේ. අපේ බුදුහාමුදුරුවෝ පහළ වුණේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 120යි. ඔන්න දැන් ආයුෂ අඩු වෙන වේගය ඔක්කොම හොයාගන්න පුළුවන් තැන. දැන් ඔබත් මමත් ජීවත් වෙන්නේ මේ බණ අහන්නේ අපේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා දැන් අවුරුදු 2560 ගාණක් ගත වෙච්ච තැනක. අපි දන්න විදිහට අවුරුදු 2560 ගාන. අද අපි ගණන් කරන දින සති මාස අවුරුදු මේවැන් ගත්තොත් අවුරුදු 2560 ගාන. එතකොට මේ අවුරුදු 2560 ගාන තුළ මිනිස් ආයුෂ වැඩි වුන්නේ අඩු වෙවි යන්නේ. අද ජීවත්වෙන මිනිස් අපිට නිකම් පේනවා ලෝකෙ දියුණුයි විද්‍යාව දියුණුයි තාක්ෂණය දියුණුයි මොනවද කරන්න බැරි මේ මොනවා දියුණුයි වගේ පෙවුනත් ආයුෂ වැඩි වෙලාද අපිට පේනවා මිනිස්සුන්ගේ ආයුෂ දවසින් දවස අඩු වෙනවා. මිනිස්සු වේගෙන් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. අද බලන්න මේ කොරෝනා වසංගතය දිහා ලෝකෙ කොච්චර දියුණු ආයුධ හදාගත්තා. ග්‍රහලෝක අල්ලන්න සැලසුම් කරා. දැන් අවුරුද්ධකට ආසන්න කාලයක් ගෙවුන මේ රෝගයේ මතු වෙලා තාම බෙහෙතක් අවශ්‍යදයක් හොයාගන්න බැරිවුණා ලෝකෙ. මේ විතරක් නෙවෙයි ලෝකෙ බලන්න පිළිකාවල් නොයේ කසනීප කොච්චර තියෙනවාද. මහා ධන කුවේරයෝ බිලියනපතියෝ සල්ලිවලින් හොඳ කරගන්න බැරුව මිය යනවා. සමහර හොඳ කරගන්න බැරි බෙහෙත් නැති ලෙඩ රෝග ලෝකෙ කොච්චර තියෙනවා. එතකොට අද කොච්චර දියුණුයි කිව්වර් ලෙඩකට බෙහෙතක් හොයාගන්න බැරුව කොච්චර විද්‍යාඥයෝ මොන තරම් මිනිස්සු දුක් විඳිනවද. ඒ නිසා අපිට පේනවා ආයුෂ අඩුවීම අද වෙනකොට මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 60 70 72 75 ඔය වගේ සාමාන්‍ය ආයුෂකට අඩු වෙලා තියෙන. අපි නිකන් හිතමු 70ට විතර කියලා. ඔබට පේනවා අවුරුදු 2500 ගාණක් වෙනකොට 120ට තිබ්බ ආයුෂ අවුරුදු 70ට සාමාන්‍යයක් අඩු වුණා නම් සාමාන්‍ය මේ කියන්නේ කලාතුරකින් අවුරුදු 80 90 100 ඉන්න කෙනෙකුත් ගමක ඉන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය මනුස්සයන්ගේ සාමාන්‍යයක් ගත්තොත් අවුරුදු 60 70 75 අතර අද සාමාන්‍ය ආයු අපේක්ෂණය. එතකොට අවුරුදු 2500 ගාණක් වෙනකොට අවුරුදු 120 ඉඳන් 70ට විතර අඩු වුණා කියන අවුරුදු 50ක අඩුවීමක්. ඔබට ගණනය කරගන්න පුළුවන් අවුරුදු 100කට අවුරුදු 2කින් වගේ තමයි ආයුෂ අඩු වෙවි යන්නේ. එහෙනම් අපිට පේනවා අපි ඉන්නේ ආයුෂ වේගෙන් අඩු වෙන කාලෙක. දැන් හිතන්න අද සාමාන්‍ය ආයුෂ අවුරුදු 70යි නම් තවත් අවුරුදු 2500ක් යනකොට මේ වේගෙන් ආයුෂ අඩු වේගෙන ගියොත් මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු ඒ වෙනකොට 20ට විතර අඩු වෙලා. කොච්චර කෙලෙස් සැවිස්සිච්ච විකෘති වෙච්ච ලෝකයක් තියෙයිද අනාගතේ. පින්වතුනි දීඝනිකායේ චක්‍රවර්ති සීහනාද කියන සූත්‍රය අපේ බුදුහාමුදුරුවෝ විස්තර කරා මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙනවා. ඒ අවුරුදු 10ට අඩු වෙන කාලේ එනකොට මේ ලෝකේ ඉන්න මිනිස්සු ස්වරූපයෙන් මනුස්ස කය තිබුණට සත්තුන්ට අන්තයි. රාග ද්වේෂ මෝහ ඇවිස්තිලා විකෘති රාගය අධර්ම රාගය විෂම ලෝභය මිත්‍යා ධර්මය බලවත් වෙච්ච විකෘති සත්තු වගේ ලෝකයක් කියන. ඒ කාලේ අම්මා තාත්තා සහෝදරයෝ ඥාතියා සමාජ සම්මත සීමාවල් නැති වෙනවා කිය. එළුවෝ බල්ලෝ බලලු තිරිසන්නුන්ට අන්තයි කියන මිනිස්සු. ලේ පිපාසෙන් එකිනෙකා මරාගෙන ලෝකෙ ලේ විලක් වෙන්න දින 7යි කියනවා යන්නේ. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10ට අඩු වෙනකොට මෘග සංඥා පහළ වෙලා මෘග සංවර්ෂා වැහැලා අර කියන අන්තක් කල්ප අතර 4 වෙනි අන්තක් කල්ප විනාශය කියන්නේ සත්ත අන්තක් කල්ප විනාශයක්. අවියාවිද වලින්ම මරාගෙන අවසන් වෙන විනාශය. අන්නේ විනාශයෙන් පස්සේ දැන් මේ ඔබට විස්තර කරන්නේ අනාගත මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ කොච්චර කාලෙකින්ද? අද අපි පින්කම් කර මෛත්‍රී බුද්ධ ශාසනය නිවන් දකින්න හිතනවට වඩා මේ ජීවිතේ ධර්මය අවබෝධ කරන්න උත්සාහ ගැනීම කොච්චරනම් වැදගත්ද? ඒ උත්සාහය කොච්චර වැදගත්ද? අපිට අනාගතයේ මෛත්‍රී බුද්ධ ශාසනය දක්වා යන්න තියෙන මොනතරම් භයානක කාලයක්ද?
ලේසි පහසු කාලයක් නෙමෙයි. මේ කල්පේම ඊළඟ බුදුහාමුදුරුවෝ නිකන් හෙට අනිද්දා පහළ වෙනවා වගේ හිතෙන්න පුළුවන්. හැබැයි බුද්ධ දේශනාවලින් මේ කාලයත් එක්ක අපි තේරුම් ගන්නකොට අපිට හිතාගන්න බැරි කාලයක් යනවා මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ. ඒ තරම් දීර්ඝයි. අන්තක් කල්ප. දැන් අපි ඉන්නේ මහා භද්‍ර කල්පේ 4 වෙනි අන්තක් කල්පේ. ඔබට තේරෙනවා මිනිස් ආයුෂ අඩු වෙලා අවුරුදු 100නුත් පහළට අඩු වෙච්ච තැනක. අද සාමාන්‍ය ආයුෂ අවුරුදු 70ක් විතර. මේ ආයුෂ අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙලා අන්තක් කල්ප විනාශ වෙනවා. මිනිස්සු සත්තු වගේ මරාගෙන ලේ පිපාසෙන් විකෘති වෙලා ලෝකෙම ලේ විලක් වෙලා අවසන් වෙනවා. එතනින් ජීවිත බේරෙන්නේ ඉතාම සුළු පිරිසක් කියන. ඒ අයගෙන් ආයමත් ටික ගුණධර්ම පුරණකොට ආයමත් අර අඩුවෙච්ච ආයුෂ ටික දැන් එතනින් පස්සේ 5 වෙනි අන්තක් කල්පේ. අර විනාශයෙන් පස්සේ. ආයුෂ දැන් ටික වැඩි වෙනවා. වැඩි වෙලා වේගෙන් වැඩි වෙනවනේ පරම්පරාව දෙකක් යනකොට යන්තම් සතිය මාස ඊළඟ දරුවෝ උපදිනකොට ඔන්න තව ටිකක් දවස් කීපයක් සතියක් ආයුෂ වැඩි ආයමත් ඊළඟ පරම්පරාවේ දරුවන්ට සතියක් දෙකක් තව ආයුෂ වැඩි ඔය වගේ ටික වැඩි වෙවි යන. එහෙම වැඩි වෙවි ගිහිල්ලා ආයමත් කාලයක් අවුරුදු කෝටි ප්‍රකෝටි බිලියන ගාණක් යනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙනවා කියන. එහෙම අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙලා එතන ඉඳන් ආයමත් ආයුෂ පිරිහෙන්න පටන් ගන්නවා. ආයුෂ පිරිහිලා ටික අඩු වෙලා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 80000 දක්වාම අඩු වෙන කාලයක් එනවා. එහෙම මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 80000ට අඩු වෙන තැන අනාගතේ ඊළඟ අන්තක් කල්පේ ඒ වෙනකොට තමයි ලෝකෙ ස්වභාවය බුදුහාමුදුරුවෝ විස්තර කරනවා. දීර්ඝ ආයුෂ තියෙනකොට මතක තියාගන්න අද මේ තියෙන අපිට නිකන් ඒ ආයුෂවල කාලය ගැන හිතෙනකොට හිතෙන්න පුළුවන් කොහොමද ඉන්නේ මේ ශරීරය වුණත් මේ පවත්වා ගන්න කොච්චර අමාරු වෙන්ද. අද මේ මිනිස්සෙකුට මේ කාලා බීලා ටික කාලයක් යනකොට ඇඟ ලෙඩ වෙනවා. මේ කය නම් කොහොම ගෙනියන්නද කියලා හිතෙන්න පුළුවන්. දීර්ඝ ආයුෂ ඇති කාලවල මිනිස්සුන්ගේ කයේ ස්වභාවය ශරීරවල ස්වභාවය මීට වඩා ගොඩක් වෙනස්. දැන් මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වෙන කාලේ බුදුහාමුදුරන්ගේ දේශනාවල විස්තර වෙනවා. ඒ කාලේ සාමාන්‍ය මිනිස්සයන්ට පවා අහසින් යන්න පුළුවන් හැකියාව තිබිලා තියෙනවා. දීර්ඝ ආයුෂ ඇති කාලවල සක්විති රජවරු පහළ වෙනවා. සිවුරංග සේනා පිරිවරාගෙන හිතන දිශාවට අහසින් යනවා කියනවා. එතකොට අපිට පේනවා ඒ සක්විති රජුරවන්ට චක්‍ර රත්නය හස්ති රත්නය අහසින් යන ඇත්තු අස්සයෝ මේවා නිකන් අද අපිට සුරංගනා කතා වගේ සිහින වගේ. ඒකයි සමහරුන්ට මේ ඇහෙනකොට හිතෙන්නේ ඔය බොරු කියලා. ඇයි අපිට කිසිම අද නිකන් හිතාගන්නවත් බෑ. ඒ වගේ දේවල් සුරංගනා කතාවල සමහර දේව කතාව චිත්‍රපටිවල ඔය ඔබ දැකලා ඇති. නමුත් මේවා ප්‍රායෝගිකව අද හිතාගන්නවත් බෑ ඔබට. පින්වතුනි දීර්ඝ ආයුෂ ඇති කාලවල මනුස්ස ලෝක දිව්‍ය ලෝක වගේ සැප බහුලයි කියන්නේ. මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙලා අවුරුදු 100න් පහළට පිරිහෙනකොට මනුස්ස ලෝක අපායක් වගේ කියනවා. එහෙමනම් මතක තියාගන්න අපි ජීවත් වෙන්නේ අපායක් වගේ මනුස්ස ලෝකෙක. හැබැයි අපේ වාසනාවට යන්තම් බණ ටික අහන්න තියෙනවා. බුද්ධ වචනේ තියෙන. හැබැයි විශාල වශයෙන් ලෝකේ බුද්ධ වචනේ නාමයෙන් විකෘති පිරීලා දැන්. ධර්මය විකෘති කරන අය විකෘති දේශනා බුද්ධ වචනේ Tamanට ඕන විදිහට එක විදිහේ විකෘති විදිහට දේශනා කරන අය ලෝකෙ පුරා පිරිච්ච කාලයක්. හැබැයි ඒ අතර අර බොරළු ගොඩවල් අතරේ රත්තරම් මැණික් නැතුව නෙමෙයි තියෙනවා. ඒක හොයාගන්න පින් ඇති කෙනා දක්ෂ වෙන්නට ඕන. දැන් ඔබට මේ ජීවිතේ ඔබ වීරිය වැඩුවොත් අඩුම ගානේ සෝවාන්වත් වෙන්න පුළුවන් වුණොත් සතර අපායෙන් ඔබ සදහටම නිදිලා. අන්නේ උත්සාහය ඔබ ගන්න ඕන. පින්වතුනි මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වෙන්න. මේ ආයුෂ අඩු වෙලා අවුරුදු 70 ආයුෂ අවුරුදු 10ට අඩු වෙලා එතන ඉඳන් ආයුෂ ටික වැඩි වෙලා අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙලා ඒ වැඩි වෙච්ච ආයුෂ අඩු වෙලා අවුරුදු 80000ට අඩු වෙන කාලේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ අනාගතේ ලෝකෙ පහළ වෙයි. එතකොට අවුරුදු වලින් ගත්තොත් කෝටි ප්‍රකෝටි බිලියන ගානකට එහා තව කාලයක්
බින්දු ගානකින් කියන්න බැරි අවුරුදු එතකොට මේ ලෝකෙ මොන වගේ එතකොට හිතන්න මනුස්සේගේ උපත ඔබ හිතනවන අනාගත එච්චර කාලයක් යන්න ඒ යන්නේ දිවිය ලෝකෙම යන්න හම්බෙනවා නෙමේ දෙවුලවින් දෙවුලෝට බඹලවින් බඹලවට මෛත්‍රී බුදු හාන්දුරුව පහළ වෙනකං ඉන්න පුළුවන් වෙනවා නෙමේ. සෝවාන් උනොත් අන්න විශ්වාසයක් තියෙනවා උපරිම ආත්මහතයි. අපායෙන් මිදිල සුගතිය. එතකොට සෝවාන් විච්ච කෙනෙක් නගේ කාන්තෙන් දිවිය ලෝකෙක බ්‍රහ්ම ලෝකෙක සුගතියක උපදිනවා. එයා සතරාපාය වැටෙන්නේ. නමුත් පෘතජ්ජනව ධර්මය අවබෝධ නොකර මෛත්‍රී බුද්ධ ශාසනය නිවන් දකින්න හිතාගෙන අතට ලැබිච්ච දේ පස්සට දාලා අතහැරලා පස්සි බැරිය කියලා හිතනවනන් ඔබට යන්න තියෙනෙ සතරාපාය මහගෙදර කරගත්ත ගමන. මේ යන ගමන අපායට නොවැටෙනවා කියලා කාටද සහතිකයක් දෙන්න පුළුවන්. කාටද කියන්න පුළුවන් ඔයාට මෛත්‍රී බුද්ධ ශාසනය වෙනකං අපාය වැටෙන් නැතුව යන්න පුළුවන් කියලා කාටද කියන්න පුළුවන්. පිංහතුනි මේ ආපු සංසාර ගමනේ මහා පින් ඇති පාරමීපුරණ උත්තමයොත් අපාය වැටුනනම් දැම් බලන්න මේ අපි කවුරුත් දන්නවා මුගලන් හාමුදුරු අසංකීයකුත් කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන ආපු කෙනා අගසව් තනතුරු ලබන්න. හැබැයි මේ මහා බද්්‍ර කල්පේම කකුසඳ බුදු හාමුදුරන්ගේ කාලි දුසී මාරය වෙලා ඉපදුන. ඒ කාලි බුදු හාමුදුරන්ට ශ්‍රාවකයන්ට හිරිහැර කරලා අපායට වැටිලා චපස්සායතනික කියලා නිරේකට වැටිලා අපායි බොහෝ කාලයක් දුක්විඳල ඒ අකුසලේ ගෙවල තමයි ආය උඩටා මේ ගෞතම බුද්ධ ශාසනය අග සව තනතුරු ලැබ. මේ සසරි මහා පින් ඇති අය ජීවිතේ පෙරුම් පුරාගෙන යන අයත් යම් තැනක අකුසලයක් මතුවනොත් වැරදුනොත් දුගතියට වැටෙන්න්න පුළුවන් අපායට වැටෙන්න්න පුළුවන් එවැනි භයානක ගමන අපි මේ යන්න පාරමී පුරාගෙන යන කෙනා සෝවාන් වෙලා යනව නෙමෙයි අපායෙන් මිදිලා යනව නෙමෙයි අන්න ඒකයි මේ ගමන තියෙන භයානකක. එනිසා පිංහතුනී දැන් අපි තුන්තරා බෝධිය ගත්තොත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා. බුද්ධත්වයට පත්වෙනවා කියන එක හිතන්නවත් පුළුවන් දෙයක් නෙමේ මහා පින් ඇති වීරියවන්ත උත්තමයන් වහන්සේලා. බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලබෝ. බුද්ධ කියන වචනය පවා කල්ප 100,000 ගණනින් ලෝකෙ දුර්ලභයි කිය. සාරා සංකේය කල්පලක්ෂේ අටා සංකයේ කල්පලක්ෂේ සොළොසා සංකයේ කල්පලක්ෂේ ප්‍රඥාධික සද්ධාධික වීරියාධික වසයෙන් බුදුවරු පාරමී පුරල තමයි බුද්ධත්වයට පත්වේ. එකන අර මුලින් ඔබට කල්ප විග්‍රහ කරනකොට මම උපමාවක් කිවේ. විශාල් ගල් පර්වතයක් ගෙවෙන හැටි. ඒක කල්පයක්. එවැනි කල්ප අසංකේය හතරකුත් ඒ වගේ කල්ප ලක්ෂයක් සාරා සංකය කල්ප ලක්ෂයක් කිය. ඒ තරන් සසරේ පාරමී පුරල තමයි බුදු වෙන්නේ බුද්ධත්වය කරායන්න. පසේ බුද්ධත්වයට පත්වෙන නම් අසංකේය දෙහෙකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරන්න ඕන කිය. මහරහතන් වහන්සේලා අතර අග්‍රශ්‍රාවකයන් වහන්සේලා ඒකා සංකේ කල්ප ලක්ෂයක් පාරමී පුරන. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ලක්ෂයක් පාරමී පුරන. එතනින් මෙහා අනෙක් මහරහතන් වහන්සේලා අනාගාමී අය සෝවාන් අය සකදාගාමී අය ගැන මෙච්චර කාලයක් කියලා කාල නිර්ණයක් විශේෂයෙන් සඳහන් කරලා නෑ. හැබැයි අපිට පේනවා සසරි ඔය ගුණධර්ම පුරන්න ඕනේ. නමුත් අපි පෙර සසරේ මේවා වැඩුවේ නෑ කියලා කාටද කියන්න පුළුවන්. දැම් බලන්න ඒ වගේ සංසාර පුරුද්දක් තියෙන කෙනෙකුටයි බණක් අහන්න හිතෙන නැත්නම් මේ බණ ඇහෙනකොට නැකිටල යන්න හිතෙනවා. බණ ඇහෙනකොට කොච්චර සමර පන්සලට බලින් ඇදගෙන කියත් බණහන තැනක ගිහිල වාඩි කෙරෙවන් නැකිටල යන මිනිස්සු නැද. බණ පටන්ගන්නකොට නිදාගන්න අය නැද. එක්ක බණ කියනකොට නින්ද යනවා. භාවනාවට ඉඳගත්ත ගමන් නින්දයන. එල්ලි වෙනකං ඇහැරලා අනුන්ගේ කුණු ගොඩුවල් කතා කර කර කාට හරි දොස් කිය බැන බැන කාලේ ගෙවා දමමින් ඉන්න අයට බණක් අහන්න හිතෙන්නේ. වෙන පංච කාමයන් එක කෙලෙස් එක්ක ජීවිතය කොච්චර දුක්වින්දත් කැපකිරීම් කරත් බණහන්න කැපකිරීමක් කරන්න හිතෙන්නේ. පිංහතුනි බණහන්න හිතෙන්නේ පෙර පුරුද්දක් තියෙනයි. සංසාර පුරුද්දක් තියෙන කෙනා ආසාාවෙන් බණහන්න. සසර පුරුද්දක් තියෙන කෙනා ආසාාවෙන් ධර්මය දියුණු කරන්න. ඒ නිසා මේ ලැබිච් අවස්ථාව අපිට
පිංහතුනි බාහිරින් මේ ධර්මය අඩුම ගානි සෝවාන් වෙන්න හරි. සතරාපායෙන් මිදෙන්න හරි බාහිරින් ලැබෙන්න ඕනේ අංග දෙකාද හොඳටම තියෙනවා. කල්්‍යාන මිත්‍ර සේවනයයි සද්ධර්මශ්‍රවනය. හැබැයි කල්වාන මිත්‍රයෝ විදිහටම පාප මිත්‍රයොත් පිරිලයි නො එකත් තේරුම් ගන්නට ඕන. කල්්‍යාන මිත්‍ර සුරූපයෙන් පාප මිත්‍රයෝ පිරිච්ච ලෝකයක්. නමුත් හරියට ධර්මය හොයාගෙන යන කෙනෙකුට බුද්ධිමත්ව නුවනින් ධර්මය හොයාගෙන යන කෙනෙකුට 84 දහසක ධර්මස්කන්දමේ ත්‍රිපිටක බුද්ධ දේශන ඔස්සේ ධර්මය හොයන කෙනෙකුට නිවැරදි බුද්ධ ශාසනයේ ධර්මය අද හොයාගන්නත් පුළුවන්. කල්්‍යාන මිත්‍රයන්ගෙන් සද්ධර්මය අද හොඳට ඇහෙන කාලයක්. මේ ධර්මය අවබෝධ වෙන්න නම් ඔබ තුළ ඇති කරගන්න ඕන. යෝනිසෝ මනසිකාරයයි දම්මානු දම්ම ප්‍රතිපදාව. යෝනිසෝ මනසිකාරය ගැන මේ අහන ධර්මය නුවනින් විමසලා තමා තුළින් ගලපා බැලීමේ දක්ෂතාව. දම්මානු දම්ම ප්‍රතිපදාව කියන්නේ වීරියෙන්ගේ ධර්මය තුළ ජීවත්වීම ධර්මයට අනුකූල ජීවිතයක් ගත කිරීම. ඔන්න ඔය කරුණු 4 ඔබ තුළ ඇති කරගන්න පුළුවන්න. තාමත් ඔබ ප්‍රමාදනෑ මේ ජීවිතය ඔබට වීරිය වඩ අඩ්ඩුම ගානී සෝවාන් වෙන්න උත්සාහගන්න සතරාපායෙන් මිදෙන්. ඒ තුළ ඔබට ජීවිතයේ මේ ධර්ම මාර්ගය හොස්මටික යන්න කලින් ලොකු ගමනක් යාගන්න පුළුව. නමුත් මේ ජීවිතය ඒ වගේ ධර්මය අවබෝධ කරන්න පුළුවන්කම තියෙද්දි. පින්කංකර කර පින්කංකර කර මෛත්‍රී බුද්ධ ශාසනයෙන් නිවන් දකිින් ඔබ හිතනවන. ඔබ පින්කං කල්ල මෛත්‍රී බුද්ධ ශාසනයට කල්දානවන. ඔබ අනාගතයේ විශාල අනතුරකට අත්තට ලැබිච්ච මැනික අතහැරගත්ත වගේ. ධර්මය අවබෝධ කරන්න ලැබිච් අවස්ථාව අතහැරලා කල්ප සාමාන්‍ය අපිට පේන කාලය අනුවගත් අවුරුදුවලින් අපි කවුද දන්න මෛත්‍රී බුද්ධ ශාසනයනකොට අපාහිදීද කියලනේ කෙනෙ අපායට වැටුන්න තායි ගොඩ එනකොට මෛත්‍රී බුද්ධ ශාසනත් නෑ බුද්ධ ශාසනයක් අහිමි වෙන්න පුළුවන් කාල කොච්චර තියනො දක්කන සූට්‍ර බුදු හාන්දුරපයන සමහරු බුදුවරු පහල වෙනකොට මන්ද බුද්ධික වෙලා උපදින මනුස්සලෝකය. මිත්‍යා දෘෂ්ටික උපදිනවා. ප්‍රත්‍යන්ත දේශවල බණපදයක් ඇහෙන් නැති ඈත පලාත්තල උපදින. එක්කො අපාය වැටිලා. එක්කො තිරිසනෙක් එක්කො ප්‍රේතය. කල්ප කෝටි ගානක් යන්න පුළුවන් ආයි බුද්ධ ශාසනයක් කවද කොයි කාලෙ ලැබෙයිද. මේ අවස්ථාව අතහැරුණා. මෛත්‍රී බුද්ධ ශාසනී ලැබුණ මුණ ගැහුණත් තව අවුරුදුවලින් කොච්චර කාලයක් අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනක් යයි. ඒ තරං අනාගතය විශාල අනතුරක හිත පිහිටවාගෙන අතට ලැබිච්චදේ අතහැර ගන්න උත්සාහගන්න එපා. ඒ නිසා මේ ජීවිතයේ ධර්මය දියුණු කරන්න උත්සාහයක් ගන්න වීරිය වඩ අමාරුයි. මේ කාලෙ කෙලෙස් වැඩි කාලයක් අකුසල් බලවත් වෙච්ච කාලයක් අධර්මය බලවත් කාලයක් මනුස්සයන්ගේ හිත කෙලෙස්වොලට ඇදගන්න කාලයක් හැබැයි අමාරුනත් ඒ අමාරුදේ ජයගන්න පුළුවන් වීරියගන්න වීරි ඇති කරගන්න බලන්න මේ වසංගත රෝග විපත්න් ස්වභාවික විපාත් ලෙඩරෝග මිනිස්සු කොච්චර පීඩාවකට පත්වෙනවාද. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ නිතර ධර්මය දියුණු කරන්න ධර්මය අවබෝධ කරන්න මම කොහොමහරි මේ ජීවිතය උතුම් ධර්මීම අවබෝධ කරගෙන ධර්මයම දියුණු කරගන්න ධර්මයම අවබෝධ කරගන්න මහන්සි ගන්න කෙනෙක් බවට පත්වෙනවා කියල උත්සාහ කරන්න. පිංහතුනී ධර්මශ්‍රවනයෙන් අපි රැස් කරගස් සියලු පින් සියලු දෙවියෝ සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍යස්ස ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝතුන් නිවනටම පත්වේවා කියල සාදු කියල දෙවියන්ට පින් දෙන්න. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටමත් බණහන සියලු දෙනාටමත් ලක්වාසි ලොවාසි හැම දෙනාටමත් ලැබේවා කියලපි ආශිර්වාද කරනවා. ඒවගේ මේ දිනවල විශේෂෙන් ලෝකෙ පුරා පැතිරීගෙන යන මේ වසංගතය ලංකාව තුළත් වේගෙන් යළිත් ආරම්භ වෙච්ච මේ වසංගත මේ රෝග බිය මේ කොරුණා වසංගතය ඉක්මනින්ම තුරංකරගෙන මේ මනුස්්‍යයන්ට රෝග බියක් නැතිව සුවසේ වාසය කරන්න තුනුරුවන්ගේ ආශිර්වාද සියලු දෙවියන්ගේ පිහිට රැකවරන ලෝකයාටම හැම දෙනාටම සැලසේවා කියල අපි මෙස්සිතින් ආශිර්වාද ප්‍රාර්ථනා කරන. තින් අද මේ ධර්ම දේශනාව පින් බර දායක කති ධර්ම පිංහතුන්ගේ ප්‍රධාන මාරමුණු. ඔස්ටේලියාවේ ග්‍රෙන් වෙවරි වික්ටෝරයා ප්‍රාන්තයේ මෙල්බන් නකර ආශ්‍රිතව ඔස්ට්‍රේලියාය වාසය කරන තිලක්ෂා සිල්වා මෑණියන් අමිල සිල්වා පියාණන්
සිහාරා සිල්වා ඒ දියනිය මාස 19ක් වන දියණිය ඇතුළු මේ පවුලේ මේ පින්වතුන් තමයි අද ධර්ම දේශනාවට පින්බර දායකත්වය දරන්නේ. ඒ අයගේ උතුම් අරමුණු අතර සඳහන් වෙනවා තිලක්ෂා සිල්වා සහ මෝක්ෂා පීරිස්ගේ දෙමාපියන් වන ඩැනියෙල් ප්‍රනාන්දු සහ ගුණවතී සමරරත්න. ඒ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය තුන්රුවන්ගේ ආශිර්වාද දීර්ඝායු සම්පන්නිය ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනා. ඒ වගේ අමිල සිල්වාගේ දෙමාපියන් වන සුනිල් සිල්වා සහ නැන්සි ජයවික්‍රම මේ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය තුන්රුවන්ගේ ආශිර්වාදයම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනය. ඒ වගේම ප්‍රවීන් සිල්වාගේ දෙමාපියන් වන ෂෙල්ටන් පිරිස් සහ පත්මා පිරිස් ඒ හැම දෙනාටම මිය පරලොවගේ ඥාතින් සියලු දෙනාටම පින් අනුමෝදන් කෙරේ. විශේෂයෙන් පරම්පරාගත සංසාරගත මිය පරලොවගේ සියලු ඥාතින් සාදු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත්තේවා සුවපත්තේවා සංසාරදුකින් අතමිදේවා කියල පින් අනුමෝදන් කිරීමත් ධර්ම දේශනාව සිදු කරන දේශකයණන් වහන්සේට අතුතුම් ධර්මාවබෝධය පිණිස මේ පින ආශිර්වාදයක් වේවා කියෙන ආශිර්වාද ප්‍රාර්ථනා. එහෙමනම් පින්වතුනි විශේෂෙන් ඔස්ට්‍රේලියාවේ සිට ඔස්ට්‍රේලියාවේ ඉන්න ලාංකික සැදැහැවතුන් බොහෝ පිරිසකගේ පින්බර දායකත්තෙන් අපි පටිගත කරමින් ලක්වාසී ලෝවාසී හැම දෙනා වෙනුවෙන් විසුරවා හැරෙන විශේසින් කළම්බු ටෙලිවිෂන් රූපවාහිනිය ඔස්සේ ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් කළම්බු ටෙලිවිෂන් ෆේස්බුක් පිටුව කළම්බු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශි මෙට්ටව YouTube චැනලේ වගේ අපේ ෆේස්බුක් පිටුව මේ වෙනකොට 5,50,000 ඉක්මවා ගියා සැදැහැවතුන් තිගේ හැම දෙනාටමත් ඒ වගේම YouTube නාලිකාව මේ වෙනකොට 50,000 ඉක්මවාගිය ඒ YouTube නාලිකාව මේ වගේ ලක්ෂ ගානකට ලෝකෙ පුරා ඉන්න බණහන්න මේ ධර්ම දේශනා තුළ අපි සමාජ මාධ්‍ය ඒවගේම කළඹු ටෙලිවිෂන් රූපවාහිනිය මුල් කරගෙන අවස්ථාව සලසල දීලා තියෙන. එනිසා ධර්මදානය අතර අග්‍රම සබ්බදාන සියලු දානයන් අතර අග්‍රම ධර්මදානය. ඒ උතුම් ධර්මදානාදී පින්කන් සඳහා එකතු වෙච්ච ඔබ හැම දෙනාටමත් බණහන සියලු දෙනාටමත් නිවන් අවබෝධය පිණිස ධර්මාවබෝධය පිණිසම මේ පින උපකාරවේවා ආශිර්වාදයක්ම වේවා කියලපි ආශිර්වාද කරනු. ආකා සට්ඨාජබුම් මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් හන්තු ලෝක ශාසනං ආකා සට්ඨාජබුම් මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් හන්තු දේශනං ආකා සට්ඨාජබුම් මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු ත්වං සදා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.